ආයිබෝවන් අද අපි සූදානම් වන්නේ රසායන විද්‍යා විෂය යටතේ පුනරීක්ෂණ අභ්‍යාස කීපයක යෙදෙන්න. ඒ සඳහා අදත් අපි තෝරගත්තේ ශක්ති විද්‍යාව කියන පාඩම. දුවේ පුතේ ඔයාලා දන්නවා ශක්ති විද්‍යාව පාඩම සඳහා අපිට වෙන් කර ඇති කාලච්ඡේද සංඛ්‍යාව අනුව බහුවර්ණ ප්‍රශ්න ඒ වගේම රචනා ප්‍රශ්නත් ලැබෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරමු ශක්ති විද්‍යාව පාඩම යටතේ ලැබෙන රචනා ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා බලන්න. හොඳයි. ඔයාලා මේ දකින්නේ 2013 වර්ෂයේ 10 වෙනි ප්‍රශ්නයේ C කොටස සඳහා ලැබුණු ගැටලුව. මේකෙදි අපිට දීලා තියෙන්නේ පෙට්‍රෝලියම් වායුව ඉන්ධනයක් ලෙස භාවිතා කරන බවටත් ඒ අදාළව පීඩනය යටතේ තියෙන ප්‍රොපේන් හා බියුටේන් වල මිශ්‍රණයක් දීලා අපිට දත්ත දීලා තියෙනවා ජලයේ උත්පාදන එන්තැල්පියට කාබන් ඩයොක්සයිඩ්ගේ සම්මත උත්පාදන එන්තැල්පියට C3H8 වායුවේ සම්මත උත්පාදන එන්තැල්පියට සහ C4H10 ප්‍රොපේන් හි සම්මත උත්පාදන එන්තැල්පියට මේ දීලා තියෙන දත්ත වලින් අපෙන් බලාපොරොත්තු වෙන්නේ සෙල්සියස් 25 දී ප්‍රොපේන් හා බියුටේන් වල සම්මත දහන එන්තැල්පි අගයන් ගණනය කිරීම. එහෙමනම් දුවේ පුතේ මං හිතනවා ඔයාලට සම්මත උත්පාදන එන්තැල්පිය සහ සම්මත දහන එන්තැල්පිය ගැන මේ වෙද්දී පැහැදිලි අදහසක් ඇති කියලා. අපි නමුත් පොඩි මතක් කිරීමක් කරගමු. ජලයේ සම්මත උත්පාදන එන්තැල්පිය ලෙස මෙහි ඍණ 286 සඳහන් කරලා තියෙනවා. ඒකෙන් අර්ථවත් වෙන්නේ සම්මත උෂ්ණත්ව පීඩනයේ ඇති ජලයේ මවුල 1ක් සෙල්සියස් 25 දී ඒ කියන්නේ සම්මත උෂ්ණත්වයේදී එක වැඩි කිරීම 10.5 පැස්කල් පීඩනයේදී ඒ කියන්නේ සම්මත පීඩනයේදී ජලයේ මවුල 1ක් එහි සංඝටිත මූලද්‍රව්‍ය වන හයිඩ්‍රජන් වායුව සහ ඔක්සිජන් වායුව මගින් නිපදවීමේදී සිදු වෙලා තියෙන එන්තැල්පි විපර්යාසය අපිට ඍණ 286ක් ලෙස දීලා තියෙනවා. ඒ වගේම තමයි කාබන් ඩයොක්සයිඩ් උත්පාදනය, C3H8 උත්පාදනය සහ C4H10 උත්පාදනය සඳහා දත්ත දීලා තියෙන්නේ. එතකොට නමුත් අපෙන් ගැටලුව සඳහා අහන්නේ ප්‍රොපේන් සහ බියුටේන් වල සම්මත දහන එන්තැල්පීන්ගේ අගයන් ගණනය කිරීම. දහන එන්තැල්පී අගය ගණනය කිරීම සඳහා අපි උදාහරණයේ පළවෙනි එක අරගත්තොත් C3H8 වායුව නම් C3H8 වායුව දහනය කිරීමේදී අපිට ලැබෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව සහ H2O වායුව. එතකොට සමීකරණය අපිට ලැබෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව සහ H2O ලික්විඩ් අවස්ථාව. සමීකරණය තුලිත කරනකොට C3H8 වායු මවුල 1ක් මගින් කාබන් ඩයොක්සයිඩ් වායු මවුල 3ක් සහ ජලයේ මවුල 4ක් අපිට ලැබෙනවා. දැන් මේ ප්‍රතික්‍රියාවේ තුන්වරක් දෙක ඔක්සිජන් 6යි 4යි 10යි ඒ අනුව අපි ඔක්සිජන් මවුල සංඛ්‍යාව 5න් ගුණ කර ගන්නවා. දැන් අපිට ගණනය කරන්න තියෙන්නේ මේ එන්තැල්පි විපර්යාසය. ඒ සඳහා අපිට ලබා දීලා තියෙනවා ජලයේ සහ කාබන් ඩයොක්සයිඩ්ගේ උත්පාදන එන්තැල්පි අගයන් සහ C3H8 වායුවේ උත්පාදන එන්තැල්පි අගයන්. අපි එහෙමනම් උත්සාහ කරමු මේ දීලා තියෙන දත්ත ටික තාප රසායනික චක්‍රයකට ඇතුළත් කරලා හෙස් තාප සමාකලන නියමය යොදාගෙන ගණනය කිරීම සඳහා යොමු වෙන්න. C3H8 වායු අවස්ථාව දහනය කරනවා ඔක්සිජන් හමුවේ ඵල ලෙස අපිට ලැබෙනවා කාබන් ඩයොක්සයිඩ් සමග H2O ලික්විඩ් H8ක් නිසා අපිට ජලයේ මවුල සංඛ්‍යාව 4න් ගුණ කරන්න වෙනවා. කාබන් ඩයොක්සයිඩ් 3යි ජලයේ මවුල 4යි අනුව ඔක්සිජන් සියලුම සංඛ්‍යාව 5ක් වෙන නිසා මෙතන අපි O2 මවුල සංඛ්‍යාව 5න් ගුණ කරනු ලබනවා.
දැන් අපි බලමු වගුවේ දීලා තියෙන දත්තත් එක්ක මේකේ තියෙන දත්ත සම්බන්ධ කරගන්න. අපිට දත්තයක් දීලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ්ගේ උත්පාදන එන්තැල්පිය, ඒ වගේම ජලයේ උත්පාදන එන්තැල්පිය. එහෙමනම් අපි බලමු කාබන්, සොලිඩ්, ග්‍රැෆයිට් කියන්නේ කාබන්ගේ සම්මත තත්ත්වය යටතේ ස්ථායී ආකාරයෙන් සහ O2 වායු අවස්ථාව. කාබන්, සොලිඩ්, ග්‍රැෆයිට් O2 වායුව සමග එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව සම්මත උෂ්ණත්ව පීඩනය යටතේදී මවුල එකක් සෑදීම අපි කාබන් ඩයොක්සයිඩ්ගේ සම්මත උත්පාදන එන්තැල්පිය ලෙස හඳුන්වනවා. අපිට ප්‍රතික්‍රියාව තුලිත කිරීම සඳහා මෙතනදී කාබන් මවුල සංඛ්‍යාව 3න් ගුණ කරන්නට වෙනවා. ඒ වගේම අපිට පුළුවන් මෙහි හයිඩ්‍රජන් වායුව ලියාගත්තොත් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මගින් ජලය මවුල 4ක් සෑදීමත් නිරූපණය කරන්න. ඒ අනුව මෙතනදී ඔක්සිජන් 3 වරක් 2 6යි 4යි 10 නිසා අපිට ඔක්සිජන් මවුල සංඛ්‍යාව 5න් ගුණ කරන්න වෙනවා. දැන් මේ ලියපු ප්‍රතික්‍රියාව අනුව කාබන්, සොලිඩ්, ග්‍රැෆයිට් සහ ඔක්සිජන් මගින් කාබන් ඩයොක්සයිඩ් වායු මවුල 3ක් උත්පාදනය වුණා. ඒ කියන්නේ ඩෙල්ටා HF CO2 වගේ 3 ගුණයක්. ජලයේ මවුල 4ක් උත්පාදනය වුණා. ජලයේ මවුල 4ක් උත්පාදනයට අදාළ එන්තැල්පි විපර්යාසය. අපේ කාබන් සහ හයිඩ්‍රජන් සිට C3H දිශාවට ඊතලයේ දාගත්තහම ඔයාලට පේනවා කාබන් හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා වෙලා කාබන් මවුල 3ක්, සොලිඩ්, ග්‍රැෆයිට් H2 වායු මවුල 4ක් සමග ප්‍රතික්‍රියා වෙලා අපිට ලැබිලා තියෙනවා C3H8 වායු මවුල 1ක්. එහෙමනම් මේ අපි දක්වලා තියෙන්නේ C3H8 වායුවේ සම්මත උත්පාදන එන්තැල්පි අගය. ඒ අනුව මේ ප්‍රතික්‍රියා අතරදී ඔක්සිජන්හි කිසිදු වෙනසක් සිදු වෙලා නැති බවත් ඔයාලට පේනවා. උඩින් අපි ලිව්වේ C3H8 වායුව වැඩිමනත් ඔක්සිජන් හමුවේ දහනය කරලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලබා ගැනීම. එය අපි අර්ථ දක්වනවා C3H8 වායුවේ සම්මත දහන එන්තැල්පිය ලෙස. එහෙමනම් අපිට දැන් මෙතනදී C3H8 වායුව දහනයේ ඇතුළත් වුණු කාබන් ඩයොක්සයිඩ් සහ ජලයේ උත්පාදනයේ ඇතුළත් වුණු C3H8 වායුව උත්පාදනයේ ඇතුළත් වුණු තාප රසායනික චක්‍රයක් ගොඩනැංවිලා තියෙනවා. මේ තාප රසායනික චක්‍රය සඳහා අපිට හෙස් තාප සමාකලන නියමය යෙදුවොත් එහෙම හෙස් නියමයෙන් අපිට පේනවා කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් මගින් C3H8 වායුව සෑදිලා CO2 සහ ජලය සෑදීමේදී වන එන්තැල්පි විපර්යාසයේ එකතුව මේ පැත්තෙන් කාබන් ඩයොක්සයිඩ් මවුල 3ක් සෑදීම සහ ජලයේ මවුල 4ක් සෑදීමට සමාන වන බව. අපි එම අගයන් සටහන් කරගමු. ඩෙල්ටා H C3H8 උත්පාදන එන්තැල්පිය ධන C3H8 දහන එන්තැල්පිය කියන දෙකේ එකතුව සමාන වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව උත්පාදනය කිරීම 3 ගුණයක් උත්පාදනය කිරීම ජලයේ මවුල 4ක් උත්පාදනය කිරීම. එහෙමනම් අපිට හොයන්න තියෙන්නේ C3H8 දහන එන්තැල්පිය අපි එමාගේ උක්ත කරගමු. අපි කෙලින්ම අගයන් ආදේශ කරගමු. කාබන් ඩයොක්සයිඩ් වායුවේ උත්පාදන එන්තැල්පිය අගය ඍණ 394ක් වෙනවා. ඍණ 394 වැඩි කිරීම 3 කිලෝ ජූල්
මවුලයට ධන ජලයේ උත්පාදන එන්තැල්පිය ඍණ 286 වැඩි කිරීම 4 කිලෝ ජූල් මවුලයට මේ අගෙන් අපි අඩු කරන්න ඕනේ C3H8 වායුවේ උත්පාදන එන්තැල්පි අගය. ඒ අපිට ලබා දීලා තියෙනවා ඍණ 104යි කියලා. එතකොට ඍණ අගය මේ විදිහට සඳහන් කරනවා ඍණ 104යි කිලෝ ජූල් මවුලයට ලෙස. මේ අනුව මේ සුළු කිරීමෙන් අපිට පිළිතුර ලැබෙනවා ඍණ 2222යි කිලෝ ජූල් මවුලයට. එහෙමනම් අපි මේ ගැටලුව විසඳනකොට යොදාගත්තේ උත්පාදන එන්තැල්පිය, දහන එන්තැල්පිය කියන සම්මත අර්ථ දැක්වීම නිවැරදිව භාවිතා කිරීම සහ හේස් තාප සමාකලන නියමය නිවැරදිව භාවිතා කිරීම. මේ ගැටලුවේම අපිට ඊළඟ කොටස ලෙස ලැබෙන්නේ බියුටේන් වලත් සම්මත දහන එන්තැල්පි අගය අපෙන් අහනවා. ඒ කියන්නේ C4H10 වායුවේ සම්මත දහන එන්තැල්පිය. අපි බලමු C4H10 වායුවේ සම්මත දහන එන්තැල්පිය සඳහා සමීකරණය ගොඩනංවාගෙන C4H10 වායු මවුල එකක් ඔක්සිජන් වායුව සමග දහනය වීමේදී කාබන් ඩයොක්සයිඩ් වායු මවුල 4ක් සහ H2O liquid වායු මවුල ද්‍රවය මවුල 5ක් අපිට ලැබෙනවා. එතකොට ඔක්සිජන් දෙවරක් 4 8යි 5යි 13යි. එහෙමනම් අපිට මෙම ඔක්සිජන් ධාතුන බෙදීම දෙකෙන් වැඩි කරන්න සිද්ධ වෙනවා. අපි දැන් කලින් ගැටලුවේදී වගේම මෙතෙන්ට තාප රසායනික චක්‍රයක් ගොඩනංවා ගමු. කාබන්, සොලිඩ්, ග්‍රැෆයිට් මවුල 4ක් ඔක්සිජන් වායුව මවුල සහ හයිඩ්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා වීමෙන් කාබන්, සොලිඩ්, ග්‍රැෆයිට් සහ ඔක්සිජන් මගින් අපිට කාබන් ඩයොක්සයිඩ් මවුල 4ක් උත්පාදනය කරගන්න පුළුවන්. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මගින් අපිට ජලය H2O liquid මවුල 5ක් උත්පාදනය කරගන්න පුළුවන්. එතකොට සමීකරණ තුලිත කළ යුතු වෙනවා. හයිඩ්‍රජන් 5ක් වෙනවා. ඔක්සිජන් නැවතත් අපිට ධාතුන බෙදීම දෙකක් ලෙස සඳහන් කරනවා. මෙතන අපි සඳහන් කළ යුතු වෙන්නේ ඩෙල්ටා H කාබන් ඩයොක්සයිඩ්ගේ උත්පාදන එන්තැල්පිය වගේ 4 ගුණයක්, ජලයේ උත්පාදන එන්තැල්පිය වගේ 5 ගුණයක්, මේ පැත්ත රීතලයේ දාගත්තහම මේ සඳහන් වෙන්නේ C3H8 වායුවේ සමාන C4H10 වායුවේ උත්පාදන එන්තැල්පිය. එහෙමනම් අපිට නැවතත් කලින් ගැටලුවේදී වගේම මේ සඳහා තාප රසායනික චක්‍රය යොදා ගන්න පුළුවන්. මේ සඳහන් වෙන්නේ C4H10 සඳහා සම්මත දහන එන්තැල්පි අගය. Hess නියමය අනුව C4H10 වායුවේ සම්මත උත්පාදන එන්තැල්පිය සහ C4H10 වායුවේ සම්මත දහන එන්තැල්පි අගයේ එකතුව සමාන වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුවේ උත්පාදන එන්තැල්පියේ 4 ගුණයේ සහ ජලයේ උත්පාදන එන්තැල්පියේ 5 ගුණයක එකතුවට. එහෙමනම් අපිට නැවතත් දීලා තියෙන දත්ත ආදේශ කළොත්
මෙයාගේ උත්පාදන එන්තැල්පිය දීලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් උත්පාදන එන්තැල්පිය දීලා තියෙනවා. ජලයේ උත්පාදන එන්තැල්පිය දීලා තියෙනවා. ඒ අනුව අපිට අවශ්‍ය C4H10 දහන එන්තැල්පිය හොයාගන්න පුළුවන් වෙනවා. එhmenan අපි දත්ත ආදේශ කරමු. කාබන් ඩයොක්සයිඩ් උත්පාදන එන්තැල්පිය -394 වැඩි කිරීම 4යි කිලෝජූල් මවුලයට ධන ජලයේ උත්පාදන එන්තැල්පිය -286 වැඩි කිරීම 5යි කිලෝජූල් මවුලයට මේ අගයෙන් අපිට අඩු කරන්න වෙනවා C4H10 වායුවේ උත්පාදන එන්තැල්පිය. එහි අගය -126යි කිලෝජූල් මවුලයට වෙනවා. එතකොට මේ අගය සුළු කරපුවාම අපිට C4H10 වායුවේ සම්මත උත්පාදන එන්තැල්පිය ලෙස -2880යි කිලෝජූල් මවුලයට ලෙස පිළිතුර ලබා ගන්න. ඒ අනුව C4H10 වායුවේ දහන එන්තැල්පිය ලෙස අපිට -2888යි කිලෝජූල් මවුලයට ලෙස පිළිතුර ලබා ගන්න පුළුවන් වෙනවා. හොඳයි දුවේ පුතේ. එහෙමනම් අපි මේ සාකච්ඡා කරේ දහන එන්තැල්පි සහ උත්පාදන එන්තැල්පි අගයන් ඇසුරින් සල්තාම සරලව රචනා ප්‍රශ්නයක කොටසක් නිවැරදිව විසඳාගන්නේ කොහොමද කියලා. එහෙනම් දුවේ පුතේ අපි දැන් බලමු ශක්ති විද්‍යාව පාඩමේ යටතේ අපිට ලැබෙන බහුවර්ණ ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරු සකස් කරගන්නේ කොහොමද කියලා. අපි මේ සඳහා උදාහරණයක් ලෙස අරගත්තා 2019 වර්ෂයේදී 26 වන ප්‍රශ්නයෙන් අපට ලැබුණු මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් ඝනය උත්පාදනයට අදාළ වන බෝන්හේබර් චක්‍රයේ අඩංගු නොවන්නේ කුමන ප්‍රතික්‍රියාවද කියන ගැටලුව. හොඳයි. සෝඩියම් ක්ලෝරයිඩ් උත්පාදනයට අදාළ බෝන්හේබර් චක්‍රය නිර්මාණය කර ගැනීමේදී වැදගත් වන එන්තැල්පි විපර්යාස කිහිපයක් අපි මුලින්ම මතක් කරලා බලමු. අපි දකින්නවා සෝඩියම් ක්ලෝරයිඩ් ඝනය උත්පාදනය කිරීම සඳහා අපිට මුලින්ම අවශ්‍ය වෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ඝනය උත්පාදනය කරනකොට අපි පටන් ගන්න සෝඩියම් ධන වායු මවුල සහ Cl ඍණ වායු. එතකොට සෝඩියම් ධන වායු මවුල එකක් Cl ඍණ වායු මවුල එකක් සමග ප්‍රතික්‍රියා වෙලා NaCl ඝනය මවුල එකක් ලැබීමේදී අපි කියනවා මෙය සෝඩියම් ක්ලෝරයිඩ් හි දැලිස් එන්තැල්පිය ලෙස. එතකොට අපි බලන්න ඕනේ හැමනම් සෝඩියම් ක්ලෝරයිඩ් ඝනය මවුල එක සදාගන්න සෝඩියම් ධන වායු මවුල එක ගන්නෙ කොහොමද? Cl ඍණ වායු මවුල එකක් අපි මෙතෙන්ට ගෙනාවේ කොහෙන්ද? නැවතත් අපි බලමු හැමනම් සෝඩියම් ධන වායුමය අවස්ථාව ගන්න අපිට සිද්ධ වෙනවා යාගේ මුල් අවස්ථාව හොයාගන්න. ඒ කියන්නේ අපිට සෝඩියම්ගේ ස්ථායී ආකාරය වන සෝඩියම් ඝන අවස්ථාව හොයාගෙන යන්න වෙනවා. මෙතනදී අපි දකිනවා සෝඩියම් ඝන අවස්ථාව ඉන්නවා. එයා සෝඩියම් ඝන අවස්ථාව මවුල එකක් අයන හදන්න නම් එකපාරටම යාට සෝඩියම් ඝනයේ ඉඳලා මේ විදිහට සෝඩියම් ධන අයන මවුලයක් හදන්න බෑ. ඒ අනුව මෙහෙම අපිට ප්‍රතික්‍රියාවක් පෙන්වන්න විදිහක් නැහැ. එහෙමනම් මේ ප්‍රතික්‍රියාව සිදු වෙනකොට අනිවාර්යයෙන්ම සෝඩියම් ඝනය මුලින්ම සෝඩියම් වායු අවස්ථාවටපත් වෙන්න ඕනේ. මේ එන්තැල්පි විපර්යාසය අපි හඳුන්වනවා සෝඩියම් ඝනය සෝඩියම් වායුව බවට පත්වීම. නැත්නම් සෝඩියම් වායු පරමාණු බවට පත්වීම අපිට හඳුන්වන්න පුළුවන් සෝඩියම්ගේ පරමාණුකරණ එන්තැල්පිය ලෙස. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ සම්මත උෂ්ණත්ව පීඩන තත්ත්ව යටතේදී නම් සෝඩියම් ඝන මවුල එකක් මගින් සම්මත උෂ්ණත්ව පීඩනයේදී සෝඩියම් වායුමය අවස්ථාවේ පරමාණු මවුල එකක් ලැබීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය අපි සෝඩියම්ගේ පරමාණුකරණ එන්තැල්පිය ලෙස හඳුන ගන්නවා.
සෝඩියම් පරමාණු වායුමය අවස්ථාවෙන් ලැබුණට පස්සේ අපිට පුළුවන් සෝඩියම් ධන වායුමය අයන ලබා ගන්න. සෝඩියම් වායු මගින් කොහොමද සෝඩියම් වායු අයන ලැබෙන්නේ? මෙතනදී සිදුවෙන්නේ සෝඩියම් වායු පරමාණු වල ඇති න්‍යෂ්ටියට ලිහිල්වම බැඳී ඇති ඉලෙක්ට්‍රෝන බැගින් නිදහස් වීමෙන් අපිට ලබා දෙනවා සෝඩියම් ධන ඒක ධන අයනය වායුමය අවස්ථාවේ. එතකොට නිදහස් කරපු ඉලෙක්ට්‍රෝන අපි පෙන්නනවා. අපි ප්‍රතික්‍රියාව නිවැරදිව ඉදිරිපත් කරනකොට කිව යුතු වෙනවා වායුමය අවස්ථාවේ සෝඩියම් මවුල එකක් මගින් පරමාණු මවුල එකක් මගින් සෝඩියම් ධන වායුමය අයන එකක් ලැබී තියෙනවා. එහෙමනම් මේ ප්‍රතික්‍රියාව සම්මත උෂ්ණත්ව පීඩනය යටතේ සිදු වෙනවා නම් සම්මත උෂ්ණත්ව පීඩනයේදී වායුමය අවස්ථාවේ ඇති සෝඩියම් පරමාණු මවුලයක් මගින් න්‍යෂ්ටියට ලිහිල්වම බැඳී ඇති ඉලෙක්ට්‍රෝන නිදහස් වීමෙන් වායුමය අවස්ථාවේ ඇති සෝඩියම් ධන අයන මවුලයක් ලබා දීමට අදාළ එන්තැල්පි විපර්යාසය අපේ මෙයාගේ පළමු අයනීකරණයේ එන්තැල්පිය ලෙස හඳුන ගන්නවා. මේ ප්‍රතික්‍රියාව අපිට සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස නිර්මාණය කිරීම සඳහා වන බෝන්-හේබර් චක්‍රය සඳහා අවශ්‍ය වෙන දත්තයක් වෙනවා. ඊළඟට අපි බලමු Cl ඍණ වායු ලබා ගැනීම. අපි දන්නවා Cl ඍණ වායුව ලබා ගන්න නම් අපිට හොයාගෙන යන්න වෙනවා ක්ලෝරීන්ගේ සම්මත ස්ථායී අවස්ථාවට. අපිට එයාව හම්බෙන්නේ Cl2 වායු ලෙස. ඒ කියන්නේ ක්ලෝරින් ද්වි අණුක වායුමය ස්වරූපයෙන් පවතිනවා. ක්ලෝරින් ද්වි අණුක වායුමය ස්වරූපයෙන් පවතිනකොට එයාගෙන් ඍණ ආයනයක් හදන්න නම් අපිට මෙතනදී එකපාරටම මේ විදිහට ඍණ ආයනයක් දෙහාවට අරගෙන එන්න බෑ. මෙතන අතරමැදදී එයා පසු කළ යුතු අවස්ථාවක් පවතිනවා. ක්ලෝරින් වායු මවුලයක් මගින් අපිට මුලින්ම වායුමය අවස්ථාවේ ක්ලෝරින් පරමාණු මවුල එකක් ලබා ගැනීමට සිද්ධ වෙනවා. ක්ලෝරින් වායු මවුල භාගයක් මගින් ක්ලෝරින් පරමාණු මවුල එකක් ලබා ගැනීම අපිට අර්ථ දක්වන්න පුළුවන් ක්ලෝරින්ගේ පරමාණුකරණ එන්තැල්පිය ලෙස. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ සම්මත උෂ්ණත්ව පීඩනවලදී නම් අපිට අර්ථ දක්වන්න පුළුවන් එය ක්ලෝරින්ගේ සම්මත උෂ්ණත්ව පීඩනයේදී වන ප්‍රතික්‍රියාවක් හේයින් සම්මත පරමාණුකරණ එන්තැල්පිය ලෙස. ඒ වගේම අපිට මෙතන තවත් සම්බන්ධයක් ගන්න පුළුවන් ක්ලෝරින්ගේ බන්ධන විඝටන එන්තැල්පියත් එක්ක. බලන්න දුවේ පුතේ ක්ලෝරින් වායුව අරගත්තහම ක්ලෝරින් වායු මවුල එකක බන්ධන විඝටනය වුණොත් අපට ලැබෙනවා ක්ලෝරින් වායු පරමාණු මවුල දෙකක්. එතකොට මේ ප්‍රතික්‍රියාවෙන් දක්වලා තියෙන්නේ ක්ලෝරින්ගේ බන්ධන මවුලයක් විඝටනය වීම. නමුත් මේක නැවත පරමාණුකරණ එන්තැල්පිය සමග සම්බන්ධ වෙනවා. ඔයාලට පේනවා මෙතන ක්ලෝරින් වායු පරමාණු මවුල දෙකක් ලැබිලා තියෙනවා. එහෙමනම් ක්ලෝරින් සඳහා නම් එහි බන්ධන විඝටන එන්තැල්පි අගය සහ පරමාණුකරණ එන්තැල්පි අගය සම්බන්ධය වෙන්නේ ක්ලෝරින්ගේ පරමාණුකරණ එන්තැල්පි අගය වැඩි කිරීම දෙක කියන එක සමාන වෙනවා මොකේටද? එයාගේ බන්ධන විඝටන එන්තැල්පියට. හැබැයි අපිට මේ දත්තේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මෙයා ස්වභාවය අපිට වායුමය අවස්ථාවෙන් හමුවීම සහ බන්ධන විඝටනයෙන් අපිට Cl වායු පරමාණු මවුල ලබා දීම නිසා. එහෙම නැත්නම් අපි බ්‍රෝමීන් වගේ අරගත්තොත් බ්‍රෝමීන් ඉන්නේ ස්වභාවය අපිට ද්‍රව අවස්ථාවේ. එතකොට එහෙම අපිට මේ වගේ අර්ථ දැක්වීමක් සම්බන්ධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් බලමු අපි ක්ලෝරින්ගේ බන්ධන විඝටනය කරලා ක්ලෝරින් වායුව අරගත්තා. එහෙම නැත්නම් ක්ලෝරින් මගින් අපිට පුළුවන් ක්ලෝරින් පරමාණු මවුල
එකක් ලබා ගන්න වායුමය අවස්ථාවේ. දැන් අපි බලමු එහෙනම් ක්ලෝරින් වායුමය පරමාණු මවුලය මගින් කොහොමද මේ Cl ඍණ වායුමය අයන ලබා ගන්නේ. යම්කිසි පරමාණුවක් මතට ඍණාරෝපණයක් ලැබීමේ අර්ථය වෙන්නේ එයා ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඇති බව. ඒ අනුව අපි මෙතන ඉලෙක්ට්‍රෝන දැම්මොත් එහෙම අපිට අර්ථ දැක්වීම හදන්න පුළුවන් වායුමය අවස්ථාවේ ඇති ක්ලෝරින් පරමාණු මවුලයක් මගින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් වායුමය අවස්ථාවේ ඇති Cl ඍණ අයන මවුල එකක් ලබා දීලා තියෙනවා. එතකොට මේක අපි හඳුන්වනවා ක්ලෝරින් සඳහා එහි ඉලෙක්ට්‍රෝන කරන එන්තැල්පිය ලෙස. ප්‍රතික්‍රියාව සිද්ධ වන්නේ සම්මත උෂ්ණත්ව පීඩනයේදී නම් නැවත අපිට අර්ථ දැක්වීම හදා ගන්න පුළුවන් මේ කියන්නේ ක්ලෝරින්ගේ සම්මත ඉලෙක්ට්‍රෝන කරන එන්තැල්පිය බව. එහෙමනම් ඔයාලට පේනවා NaCl ඝනය උත්පාදනය සඳහා අපිට දත්ත අවශ්‍ය වුණා. පළවෙනි දත්තය අවශ්‍ය වුණා සෝඩියම් ඝනය අපිට පත් කරගන්න සිද්ධ වුණා සෝඩියම් වායුමය පරමාණු මවුල බවට. ඉන්පසු අපිට සිදු වුණා සෝඩියම් වායු ධන අයනයක් ලබා ගන්න. ඒ කියන්නේ සෝඩියම්ගේ ප්‍රථම අයනීකරණ එන්තැල්පිය. නැවත අපිට අවශ්‍ය වුණා ක්ලෝරින් වායුව මගින් Cl වායු මවුල එකක් ලබා ගන්න. නැවත ඒ අනුව අපිට අවශ්‍ය වුණා ක්ලෝරින් වායු මවුලයකට ඉලෙක්ට්‍රෝන ලබා දීමෙන් Cl ඍණ වායු මවුල එකක් ලබා ගන්න. ඒ අනුව අපිට පුළුවන් සෝඩියම් ධන වායු මවුල එකක් Cl ඍණ වායු මවුල එකක් සමග ප්‍රතික්‍රියා වෙලා NaCl ඝනය එකක් උත්පාදනය කිරීම. එතකොට මේ සියලු දත්ත ඇතුළත් කරලා අපිට පුළුවන් බෝන්හේබර් චක්‍රය නිර්මාණය කරලා අපිට අදාළ නැත්නම් අවශ්‍ය වෙන ගණනය කිරීම සිදු කරන්න. එමෙන්න අපි ගැටලුවට නැවත යමු වෙමු. අපේ ගැටලුවේ දීලා තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ඝනය උත්පාදනයට අදාළ බෝන්හේබර් චක්‍රයේ අඩංගු නොවන්නේ පහත සඳහන් කුමන ප්‍රතික්‍රියා පියවරද කියලා. ඔයාලට දැන් මතක් වෙන්න ඕනේ සෝඩියම් ඝනයේ සෝඩියම් වායු බවට පත්විය යුතුයි. ඒක අවශ්‍යයි. Cl2 වායු මගින් Cl ලබාගත යුතුයි. Cl2 වායු මගින් දෙකක් Cl ලැබෙනවා. අපිට අවශ්‍ය වන්නේ එකයි. ඒක අපි සුළු කිරීමෙන් නිවැරදි පිළිතුර ගන්න ඕනේ. ඒ වගේම ක්ලෝරින් වායුව ඉලෙක්ට්‍රෝන ලබාගෙන Cl ඍණ අයන අපිට ලැබිය යුතුයි. ඒ වගේම සෝඩියම් ධන සහ Cl ඍණ අයන මගින් සෝඩියම් ක්ලෝරයිඩ් ඝනය දැලිස මවුල එකක් උත්පාදනය විය යුතුයි. එහෙමනම් සෝඩියම්ගේ පරමාණුකරණ එන්තැල්පිය, ක්ලෝරින්ගේ බන්ධන විඝටන එන්තැල්පිය, එහෙම නැත්නම් ක්ලෝරින්ගේ පරමාණුකරණ එන්තැල්පිය වගේ දෙගුණයක්, ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන කරණ එන්තැල්පිය, සෝඩියම් ක්ලෝරයිඩ්ගේ දැලිස් එන්තැල්පි කියන දත්ත සියල්ලම මේ ගණනය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා. නමුත් මේ ප්‍රතික්‍රියාව බලන්න මෙහි සඳහන් වෙලා තියෙන්නේ සෝඩියම් ධන ජලීය අයන මවුල එකක් Cl ඍණ ජලීය මවුල අයන මවුල එකක් සමග ප්‍රතික්‍රියා වෙලා NaCl ජලීය අයන මවුල එකක් සෑදීම. අපි සාකච්ඡා කරපු ප්‍රතික්‍රියාවලදී අපිට මෙවැන්නක් හමු වුණේ නැහැ. එහෙමනම් අපිට මෙන්න මේ පළවෙනි වරණය මේ ගැටලුව සඳහා අවශ්‍ය නොවන ප්‍රතික්‍රියාව වෙනවා. හොඳයි. එහෙනම් දුවේ පුතේ මතක තියාගන්න අපි මේ යන්නේ ඊටාම සරල අයනික සංයෝගයක් සඳහා වෙන උත්පාදනයට අදාළ වෙන ප්‍රතික්‍රියා කීපයක් විතරයි අපි මෙතනදී සාකච්ඡා කරේ. නමුත් අපිට උදාහරණ ලෙස ලැබුණොත් මැග්නීසියම් බ්‍රෝමයිඩ් වගේ ඝනයක් උත්පාදනය කිරීම. ඒතර ඒ වගේ අවස්ථාවලදී අපි සැලකිලිමත් විය යුතු වෙනවා මේ දැලිස උත්පාදනය කිරීම සඳහා
අපිට අවශ්‍ය වෙනවා මැග්නීසියම් 2 ධන අයන අවශ්‍ය වෙනවා. ඊළඟට බ්‍රෝමීන් වායුමය අයන 2ක් අවශ්‍ය වෙනවා. එතකොට මේගොල්ලෝ සකස් කර ගැනීම සඳහා අපිට ප්‍රතික්‍රියාව පටන් ගන්න වෙන්නේ මැග්නීසියම් සඳහා මැග්නීසියම් ඝන අවස්ථාවෙන්. බ්‍රෝමීන් සඳහා පටන් ගන්න වෙන්නේ Br2 ලික්විඩ් අවස්ථාවෙන්. ඉතින් ඒ වගේ වුණාම මේ ගැටලුවට වඩා නැවත මෙතනදී අපිට වෙනස්කම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාලා තනියම ස්ව අධ්‍යයන අභ්‍යාස කරලා බලන්න බ්‍රෝමීන් ලික්විඩ් ඉඳලා Br ගෑස් බවට Br වායු අයනයක් බවට අපි එන්නේ කොහොමද? මැග්නීසියම් ඝනයේ ඉඳලා මැග්නීසියම් 2 ධන වායුමය අයනයක් අපි ලබා ගන්නේ කොහොමද කියලා. අපි මේකෙදී ඊළඟ බහුවර්ණ ප්‍රශ්නය වෙත යොමු වෙමු. හොඳයි. දැන් අපි දකින්නේ 2019 වර්ෂයේ ලැබුණු 42 වන බහුවර්ණ ප්‍රශ්නය. 42 බහුවර්ණ ප්‍රශ්නයේදී අපිට ලබා දීලා තියෙන්නේ නැවතත් ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධතාවයත් එන්ට්‍රෝපියත් අතර සම්බන්ධතාවය ගැන අවබෝධය සිසුන්ගේ නිපුණතාවය තියනවාද කියලා තමයි බලලා තියෙන්නේ. මේකේ පළවෙනි ප්‍රකාශයේදී විස්තර කරන්නේ දෙන ලද පීඩනයකදී උෂ්ණත්වයේ වැඩිවීමත් සමග නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කර ඇමෝනියා සෑදෙන ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධතාව පහළ බසී. අපි ඊටාම සැලකිල්ලෙන් මේ වාක්‍යය කියවන්න වෙනවා. දෙන ලද පීඩනයකදී වැදගත් වචනයක්. උෂ්ණත්වය වැඩි වෙලා. උෂ්ණත්වය නියත නැහැ, උෂ්ණත්වය වැඩි වෙනවා. නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හැදෙනවා. ප්‍රකාශයෙන් අපිට දෙන්නේ මොකද්ද? ස්වයං සිද්ධතාවයේ පහළ බහිනවයි කියලා. හොඳයි. අපි එහෙනම් බලමු මේ ප්‍රතික්‍රියාව පොඩ්ඩක් ලියලා. නයිට්‍රජන් වායුව හයිඩ්‍රජන් වායුව මගින් අපිට ලැබෙනවා ඇමෝනියා වායුව. ඇත්තටම මේ ප්‍රතික්‍රියාව අපිට හම්බ වෙන්නේ සමතුලිතතාවයේ පවතින ප්‍රතික්‍රියාවක් ලෙස. එතකොට නයිට්‍රජන් වායු මවුල එකක්, හයිඩ්‍රජන් වායු මවුල තුනක් මගින් ඇමෝනියා වායු මවුල දෙකක් ලැබීම. දැන් මේ ප්‍රතික්‍රියාවේදී අපි ප්‍රකාශයෙන් දෙන්නේ උෂ්ණත්වයේ වැඩිවීම සමග නයිට්‍රජන් හා හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරපුවාම ස්වයං සිද්ධතාවයේ පහළ බහිනවයි කියලා. නැවතත් අපි මතක් කරගමු ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධතාවය පෙරයීම් කිරීම සඳහා අපිට අවශ්‍ය වෙන සාධකය මොකක්ද? ස්වයං සිද්ධතාව පෙරයීම් කිරීම සඳහා අපි යොදාගන්නේ ප්‍රතික්‍රියාවේ සම්මත ගිබ්ස් ශක්ති විපර්යාසය. ගිබ්ස් ශක්ති විපර්යාසය නම් අපි ඩෙල්ටා G ලෙසත් සම්මත අවස්ථාවේදී නම් අපි එය මෙන්න මේ ආකාරයෙන් දක්වනවා. මේ ප්‍රතික්‍රියාවේ සම්මත තත්ත්වයක් ගැන සඳහන් කරන්නේ නැහැ. ඒ අනුව අපි ඩෙල්ටා G ලෙස එය ලියාගමු. දැන් ස්වයං සිද්ධතාවයත් එක්ක ඩෙල්ටා G සම්බන්ධ වුණේ කොහොමද? ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G අගය ගණනය කරපුවාම එහි අගය බිඳුවට වඩා කුඩා වෙනවා නම් අපි කියනවා ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ ඩෙල්ටා G විශාලයි බිඳුව වුණොත් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ නොවේ කියලා. අපි බලමු එහෙනම් මෙතනදී මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. අපිට දීලා තියෙනවානේ උෂ්ණත්වය වැඩි වෙනවයි කියලා. උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ අනුව මොකද වෙන්නේ? අණුවල චාලක ශක්තිය වැඩි වෙනවා. අණුවල චාලක ශක්තිය වැඩි වෙනකොට අණුවල අහඹුතාවයේ හෙවත් එන්ට්‍රොපිය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා. අණුවල චාලක ශක්තියත් වැඩි වෙනවා. එතකොට අණුවල අහඹුතාවයේ හෙවත් එන්ට්‍රොපිය වැඩිවීම සිද්ධ වෙනවා. එහෙමනම් මොකද්ද වෙන්නේ? නයිට්‍රජන් 3ක් හයිඩ්‍රජන් 2ක් ඇමෝනියා. මේ පැත්තට ප්‍රතික්‍රියාව ගියොත් මොකද්ද වෙන්නේ? වායු අණු සංඛ්‍යාව අඩු වෙලයි තියෙන්නේ. නමුත් 2ක් ඇමෝනියා මගින් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් බවට ප්‍රතික්‍රියාව ආපස්සට හැරුණොත් මොකද වෙන්නේ? වායු මවුල සංඛ්‍යාව වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ අනුව
උෂ්ණත්වය වැඩි වුණොත් අණුවල චාලක ශක්තිය වැඩි වීමෙන් එන්ට්‍රෝපිය වැඩි වීම අණුව මේ ප්‍රතික්‍රියාව ආපස්සට නැඹුරු වෙනවා. එහෙමනම් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කර ඇමෝනියා සෑදෙන ප්‍රතික්‍රියාවේ ස්වයංසිද්ධතාවය පහළ බහිනවා. ඒක අපිට නිවැරදි කියලා පිළිගන්න පුළුවන්. ඒකට හේතු උනේ උෂ්ණත්වය වැඩිවීම සමග අණුවල චාලක ශක්තිය වැඩිවීමෙන් ප්‍රතික්‍රියාවේ ස්වයංසිද්ධතාවය අණුවල එන්ට්‍රෝපිය වැඩිවීමෙන් ස්වයංසිද්ධතාවය පහළ බැසීම. හොඳයි. ඊළඟට අපි බලමු දෙවෙනි ප්‍රකාශය. දෙවෙනි ප්‍රකාශයෙන් අපිට කියන්නේ ඇමෝනියා ලබා දෙන නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අතර ප්‍රතික්‍රියාවේ එන්ට්‍රෝපි වෙනස ඍණ වේ කියලා. බලන්න නැවතත් ඇමෝනියා ලබා දෙන නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අතර ප්‍රතික්‍රියාවේ එන්ට්‍රෝපි වෙනස ඍණ කියනවා. එන්ට්‍රෝපි වෙනස ඍණ කියන එකෙන් අපි මොකද්ද අර්ථවත් කරගන්නේ? නැවතත් අපිට ඉස්සෙල්ලත් මේක නැවත සාකච්ඡා කරා. බලමු නයිට්‍රජන් එකක් මවුල හයිඩ්‍රජන් මවුල තුනක් එක්ක ප්‍රතික්‍රියා වෙලා දෙකක් ඇමෝනියා සෑදීමේදී නයිට්‍රජන් වායු මවුල 1යි හයිඩ්‍රජන් වායු මවුල 3යි එක්ක මවුල 4ක් ප්‍රතික්‍රියා වෙලා ඇමෝනියා ලබා දෙනකොට මොකද්ද වෙන්නේ? ඇමෝනියා වායු මවුල 2ක් උයි අපිට දෙන්නේ. එහෙමනම් වම් පැත්තේ ප්‍රතික්‍රියක මවුල සංඛ්‍යාව වැඩි, හෙවත් අණු සංඛ්‍යාව වැඩි. දකුණු පැත්තට යනකොට මොකද්ද වෙන්නේ? ප්‍රතික්‍රියක අණු සංඛ්‍යාව අඩු වෙනවා. එහෙමනම් ඇමෝනියා ලබා දෙන නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අතර ප්‍රතික්‍රියාවේ එන්ට්‍රෝපි වෙනස ඍණ කියන එක මෙතනදී අපිට සත්‍ය ලෙස පිළිගන්න පුළුවන් වෙනවා. ඒ අනුව මේ ගැටලුවේදී අපිට ගන්න පුළුවන් පළවෙනි ප්‍රකාශයත් නිවැරදි වෙනවා, දෙවන ප්‍රකාශයත් නිවැරදි වෙනවා. පළවෙනි ප්‍රකාශය හා දෙවෙනි ප්‍රකාශය අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ අනුව පළවෙනි ප්‍රකාශය දෙවෙනි ප්‍රකාශය දෙකම නිවැරදි වෙලා පැහැදිලි කිරීමත් ඒ අනුව ලැබෙනවා නම් අපි මෙහි පිළිතුර එක ලෙස සලකන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, අපි එහෙමනම් බලමු තවත් බහුවර්ණ ගැටලුවකට යමු වෙලා. මේ ඔයාලා දකින්නේ 2017 වර්ෂයේදී ලැබුණු 21 වන තාප රසායනික ගැටලුව ශක්ති විද්‍යා ගැටලුව. මේ ගැටලුව විසඳීම සඳහා කෙල්වින් 298 දී නයිට්‍රජන් වායුව ෆ්ලෝරින් වායුව සමග ප්‍රතික්‍රියා වෙලා NF3 වායුව ලබා දීමේදී ඩෙල්ටා H අගය අපිට ලබා දීලා නයිට්‍රජන්ගේ හා NF බන්ධනවල බන්ධන විඝටන එන්තැල්පි අගයන් අපිට ලබා දීලා පිළිතුර බලාපොරොත්තු වෙන්නේ FF බන්ධනයේ බන්ධන විඝටන එන්තැල්පි අගය ගණනය කිරීම. අපි කලින් ගැටලුවලදී වගේම මෙතනදී ඊටාම සරලව මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපි නැවතත් දීලා තියෙන දත්ත නිවැරදි අර්ථ දැක්වීම ඔස්සේ යමින් අපිට ගණනය සඳහා සමීකරණ ගොඩනංවා ගැනීම අවශ්‍ය වෙනවා. N2 වායුව ෆ්ලෝරින් වායු මවුල 3ක් ප්‍රතික්‍රියා වීමෙන් 2ක් NF3 වායුව ලැබීම අපිට අගය එනවා එන්තැල්පි අගය -263යි කිලෝජූල් මවුලයට කියලා. එතකොට N බන්ධන විඝටන එන්තැල්පි අගය දීලා තියෙනවා. එහෙම වුණොත් 2ක් නයිට්‍රජන් වායුව මගින් 2ක් N වායු ලැබීමට අදාළ එන්තැල්පි අගය 946යි කිලෝජූල් මවුලයට ලෙසත් ෆ්ලෝරින්ගේ බන්ධන විඝටන එන්තැල්පිය තමයි අපිට හොයන්න කියන්නේ. එතකොට ෆ්ලෝරින් වායු මවුල 3ක බන්ධන විඝටනය වුණොත් අපිට ලැබෙනවා වායුමය අවස්ථාවේ ෆ්ලෝරින් මවුල 6ක්. එහෙම වුණාම මෙතන අපි සඳහන් වෙන්නේ ෆ්ලෝරින්ගේ බන්ධන විඝටන එන්තැල්පිය වගේ 3 ගුණයක් වෙනවා. අපිට දත්තේ දීලා තියෙනවා
NF බන්ධන විඝටන එන්තැල්පි අගයන්. NF3 අණුවේ NF F ලෙස අපි ලියාගත්තාම ඔයාලට පේනවා මෙතන NF බන්ධන 3ක් තියෙනවා. මෙතන තියෙනවා NF3 බන්ධන NF3 අණු 2ක්. ඒ අණුව NF3 ගේ සියලු NF බන්ධන විඝටනය වුණොත් අපිට ලැබෙනවා නයිට්‍රජන් 2ක් වායු මවුල සහ ෆ්ලෝරින් 6ක් වායු මවුල. ඒ අණුව මේකේ බන්ධන විඝටන එන්තැල්පිය 272 වැඩි කිරීම බන්ධන 1 2 3 වැඩි කිරීම 2 වුණාම 6ක් වෙනවා. 272 වැඩි කිරීම 6යි කිලෝ ජූල් මවුලයට වෙනවා. හොඳයි. එහෙමනම් අපිට පුළුවන් නැවතත් මේ ගැටලුව සඳහා තාප සමාකලන නියමයේ හෙස් තාප සමාකලන නියමය යොදා ගන්න. එහෙම වුණාම අපිට පුළුවන් ඍණ 263 සහ 272 වැඩි කිරීම 6 කියන අගයන් දෙකේ එකතුව සමාන වෙනවා 946 සහ ෆ්ලෝරින්ගේ බන්ධන විඝටන එන්තැල්පිය වැඩි කිරීම 3 කියන අගයට. අපි ආදේශ කරගමු 946 කිලෝ ජූල් මවුලයට ධන ෆ්ලෝරින්ගේ බන්ධන විඝටන එන්තැල්පිය අගය වැඩි කිරීම 3 සමාන වෙනවා ඍණ 263 කිලෝ ජූල් මවුලයට ධන 272 වැඩි කිරීම 6 කිලෝ ජූල් මවුලයට. එතකොට මේ අගය සුළු කරපුවාම අපිට ලැබෙන්නේ ෆ්ලෝරින්ගේ බන්ධන විඝටන එන්තැල්පිය වැඩි කිරීම 3 කියන අගය තමයි මුලින් ලැබෙන්නේ. එහෙමනම් අපිට මේ සුළු කිරීමෙන් ලැබෙන අගය 3න් බෙදපුවාම මෙහි නිවැරදි පිළිතුර ලැබෙනවා. එතකොට ඒ අනුව මේකේ අපි සුළු කරපු අගය ලෙස 4 වෙනි උත්තරය අපිට ලැබෙනවා. සුළු කිරීමෙන් 141 ලැබෙනවා. හොඳයි. එහෙමනම් අපි බලමු දුවේ පුතේ මේ ගැටලුව විසඳීමේදී දත්ත ඇතුළත් කරනකොට ඔයාලා පොඩ්ඩක් නොසලකිලිමත් වුණොත් දීලා තියෙන්නේ NF3 වායු මවුල 2ක් කියන එක ඊළඟට දීලා තියෙන්නේ NF ගේ බන්ධන විඝටන එන්තැල්පිය කියන එක ඒ අනුව NF3 වායු මවුල 1ක බන්ධන විඝටනයෙන් නයිට්‍රජන් සහ ෆ්ලෝරින් සෑදෙන මවුල සංඛ්‍යා වගේ දෙගුණයක් මෙතනදී පරමාණු මවුල ලැබෙන බව ඒ අනුව 272 වැඩි කිරීම 6 කියන අගය මෙතනදී සැලකිලිමත්ව ආදේශ කළ යුතු බවත් අපි මතක තියාගන්න ඕනේ. හොඳයි. එහෙමනම් අපි බලමු තවත් මේ වගේම බහුවර්ණ ගැටලුවක් දෙස. හොඳයි. මේ දකින්නේ දුවේ පුතේ 2017 වර්ෂයේ ලැබුණු 31 වෙනි ප්‍රශ්නය. 2017 වර්ෂයේ 31 වෙනි ප්‍රශ්නයේදී නැවතත් අපි බැලුවේ දරුවන්ගේ ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාවයේ පෙරීම් කිරීම සඳහා ගිබ්ස් ශක්ති විපර්යාසය, තාපගතික උෂ්ණත්වය, ප්‍රතික්‍රියාවේ ස්වයංසිද්ධතාවයේ සමග එන්තැල්පි විපර්යාසය කියන මේ සාධක සියල්ලම එකට සම්බන්ධ වන්නේ කොහොමද කියලා. මේ දීලා තියෙන ප්‍රස්ථාරයේ අපිට දීලා තියෙන්නේ T1 හා T2 කියලා උෂ්ණත්ව දෙකක් සඳහන් කරනවා. නමුත් T2 කියන උෂ්ණත්වය T1ට වඩා විශාල අගයක් වෙලා තියෙනවා. එතකොට ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනවා T2 උෂ්ණත්වයේදී ඒ වගේම T1 කියන උෂ්ණත්වයේදී. අපෙන් අහන්නේ ප්‍රශ්නය A වායුව B වායුවේහි ප්‍රතික්‍රියා ප්‍රමාණය සමග සම්මත ගිබ්ස් ශක්ති විචලනය තමයි අපිට මේ රූප සටහනේ දීලා තියෙන්නේ. එහෙනම් T2 උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියකවල ගිබ්ස් ශක්තිය අපි මෙතන සඳහන් කරනවා. මම ඒක G1 කියලා දක්වන්නම්. T2 දී ඒ අගය G2 නම් ඔයාලට පේනවා T2 උෂ්ණත්වයේදී
ප්‍රතික්‍රියක ඵලය බවට පත් වෙනකොට ගිබ්ස් ශක්ති විපර්යාසය තමයි අපිට මේ අතර අන්තරයෙන් ලැබෙන්නේ. G1 හා G2. ඒ සඳහා අපි භාවිතා කරන සම්බන්ධය වෙන්නේ ප්‍රතිඵලවල ගිබ්ස් ශක්තියේ අගයෙන් අපි අඩු කරනවා ප්‍රතික්‍රියකවල ගිබ්ස් ශක්තියේ අගය. ඒ වගේම අපි බලමු T1 උෂ්ණත්වය. T1 උෂ්ණත්වයේදී මේ තියෙන්නේ ප්‍රතික්‍රියක පටන් ගන්න තැන ගිබ්ස් ශක්තිය. ඵලයේ ගිබ්ස් ශක්තිය තමා ප්‍රස්ථාරයේ එතන සලකුණු වෙන්නේ. එතකොට මේක G' කියලා ගත්තොත් ඵලවල ගිබ්ස් ශක්ති විපර්යාසය අපි G" කියලා පෙන්නුවොත් එහෙම දැන් මෙන්න මේ වගේ මීට වඩා කුඩා වෙනසක් තමා T1 උෂ්ණත්වයේදී සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ ප්‍රස්ථාරයේ දිහා ඉතා සැලකිලිමත්ව බලන්න වෙනවා. T2 උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියකය ඵලය බවට පත් වෙනකොට ගිබ්ස් ශක්තිය අඩු වෙලා තියෙනවා. T1 උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියක ඵලය බවට පත් වෙනකොට ගිබ්ස් ශක්තිය අඩු වෙලා තියෙනවා. එහෙමනම් ප්‍රතික්‍රියා දෙකේදීම ගිබ්ස් ශක්තිය අඩුවීමකුයි සිද්ධ වෙන්නේ. හැබැයි T2 උෂ්ණත්වයේදී සිදුවන ගිබ්ස් ශක්ති විපර්යාසය විශාලයි. T1 උෂ්ණත්වයේදී සිදුවන ගිබ්ස් ශක්ති විපර්යාසයට වඩා. ඒක තමයි අපි මෙතනදී සැලකිල්ලෙන් බලන්න ඕනේ කරුණ. දැන් අපි බලමු මේ දීලා තියෙන කරුණුත් එක්ක අපිට ABCD ප්‍රකාශන වලට මේ අපේ පැහැදිලි කිරීම ගලප ගන්නේ කොහොමද කියලා. මේකේ ඒ ප්‍රකාශනයෙන් අපිට දෙනවා T2දී සමතුලිතතා නියතය T1දීට වඩා විශාල වේ කියලා. T2දී සමතුලිතතා නියතය T1ට වඩා විශාලයි. බලන්න අපේ ප්‍රතික්‍රියාව අපිට ප්‍රතික්‍රියාව ලෙස ලැබෙන්නේ A වායුව B වායුව. අපි සාමාන්‍යයෙන් සමතුලිතතා නියතය ලියනකොට සමතුලිතතා නියතය අපිට ලියන්න පුළුවන් ප්‍රතික්‍රියක සාන්ද්‍රණ ඇසුරෙන් ලිව්වොත් ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණ බෙදීම ඵලවල සාන්ද්‍රණ කියලා. එතකොට T2 උෂ්ණත්වයේදී සමතුලිතතා නියතය T1දීට වඩා විශාල වේද කියලා බලන්න. T2දී ඔයාලට පේනවා ප්‍රතික්‍රියකය ඵලයේ බවට පත් වෙනවා ගිබ්ස් ශක්තිය ගොඩක් ගිබ්ස් ශක්තිය අඩුවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට T2දී සමතුලිතතා නියතය සහ නැවත අපි මෙතෙන්ට එමු T1 උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියකය ඵලයේ බවට පත් වෙලා තියෙනවා. මෙතනදී ගිබ්ස් ශක්ති විපර්යාසය ඊට වඩා අඩු වෙනුයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අනුව T2 උෂ්ණත්වයේ ස්වයං සිද්ධතාවයට වඩා T1 උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධතාවය අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව T2 උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධතාවය විශාලයි. T1 උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධතාවය ඊට වඩා කුඩා වෙනවා. එහෙමනම් T2 උෂ්ණත්වයේදී B වැඩිපුර ප්‍රමාණයක් හැදෙනවා. T1 උෂ්ණත්වයේදී B හැදෙන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක් වෙනවා. එතකොට T2දී සමතුලිතතා නියතය T1දීට වඩා විශාලයි කියන එක අපිට ඒ අනුව නිවැරදි කියලා පිළිගන්න පුළුවන්. අපි බලමු එහෙමනම් මේකේ B ප්‍රකාශය. B ප්‍රකාශයෙන් කියවෙන්නේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි කියලා. එතකොට අපි කොහොමද ඒක නිගමනය කරන්නේ? බලන්න T1 උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධතාවයට වඩා T2 උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධතාවය විශාලයි. T1ට වඩා T2 විශාලයි සහ T1ට වඩා T2දී ස්වයං සිද්ධතාවය
විශාල වෙනවා. එහෙමනම් T1ට වඩා T2දී ස්වයන් සිද්ධතාවයේ විශාල වෙලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද? බලන්න නැවතත් ප්‍රතික්‍රියාව A වායුව B වායුව බවට පත් වෙනවා. උෂ්ණත්වය වැඩි කිරීමේදී ප්‍රතික්‍රියාවේ ස්වයන් සිද්ධතාවය වැඩි වෙනවයි කියන්නේ උෂ්ණත්වය වැඩි කිරීමේදී අපි දන්නවා ලේචැට්ලිය මූලධර්මය අනුව පද්ධතිය උෂ්ණත්ව වැඩි කිරීම අඩු කර ගැනීම සඳහා යොමු වෙනවා. එහෙමනම් උෂ්ණත්වය වැඩි කිරීමේදී සමතුලිතතාවයේ පවතින පද්ධතිය උෂ්ණත්වය අඩු කර ගැනීම සඳහා තාප අවශෝෂක ප්‍රතික්‍රියාව සිදු කර ගැනීමටයි නැඹුරු වෙන්නේ. ඒ අනුව T2 උෂ්ණත්වයේ ස්වයන් සිද්ධතාවයේ වැඩිවීම අනුව T2 උෂ්ණත්වයේදී A මගින් B වැඩිපුර ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව දකුණට නැඹුරු වෙලා තියෙනවා. එහෙමනම් මේ ප්‍රතික්‍රියාව උෂ්ණත්වය වැඩි කිරීමේදී දකුණට නැඹුරු වීමෙන් අපි තේරුම් ගන්නවා මේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂක බව. එහෙමනම් අපේ B ප්‍රකාශයත් නිවැරදි ලෙස අපි පිළිගන්නවා. අපි එහෙමනම් බලමු මේකේ C ප්‍රකාශය. C ප්‍රකාශයෙන් කියන්නේ ප්‍රතික්‍රියාව සඳහා ධන ඩෙල්ටා S අගයක් ඇත කියලා. ඒ කියන්නේ මොකද්ද? අපි A සිට B බවට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මෙහි එන්ට්‍රොපි විපර්යාසය සලකලා තියෙන්නේ ධන අගයක් ලෙස. නැවතත් බලන්න හැමනම් මේකේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට A සිට B ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. අපි දැක්කා ඩෙල්ටා G අගය T2 උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධයි T1 උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධතාවය අඩුයි. ඒ අනුව ධන ඩෙල්ටා S අගයක් ඇද්ද කියන එක තීරණය කරනකොට හොඳයි. අපි දකිනවා T2 උෂ්ණත්වයේදී ඵලය වැඩිපුර ප්‍රමාණයක් හැදිලා තියෙනවා. නැත්නම් ස්වයන් සිද්ධතාවය වැඩි වෙලා තියෙනවායි කියලා. ඒ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් මේකේ එන්ට්‍රොපිය වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඩෙල්ටා S සඳහා ධනාගයක් ලැබෙනවායි කියලා. මේකේ D ප්‍රකාශයෙන් අපිට ලබා දීලා තියෙන්නේ ප්‍රතික්‍රියාව තාපදායකයි කියලා. අපි මෙහි B ප්‍රකාශයෙන් ප්‍රතික්‍රියාව තාප අවශෝෂක බව කලින් පෙන්නුවා. එහෙමනම් ප්‍රතික්‍රියාව තාප අවශෝෂක බව අපි පෙන්නලා තියෙනවා නම් මම හිතන්නේ ආයෙමත් අවශ්‍ය වෙන්නේ නැහැ මේක තාපදායක නොවේ කියලා පෙන්වන්න. අපිට මෙතනින් පැහැදිලි වෙනවා මේ ප්‍රතික්‍රියාව තාපදායක නොවන බව. එතකොට මේ සියලුම කරුණු අපි පැහැදිලි කරගත්තේ ප්‍රතික්‍රියකයේ ඵලයේ බවට පත්වීමේදී T1 හා T2 උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියක හා ඵලවල ගිබ්ස් ශක්ති විපර්යාසයේ අගයන් අපි ප්‍රස්ථාරයේ ඇසුරින් දල වශයෙන් මෙන්න මේ විදිහට සටහන් කරගෙන ඒ ඔස්සේ තමයි අපි මේ කරුණු සියල්ලම විශ්ලේෂණය කරේ. එතකොට ඩෙල්ටා GT දෙකේ අගය සහ ඩෙල්ටා GT එකේ අගයන් අතර සංසන්දනය කිරීම මගින් A ප්‍රකාශය නිවැරදි බවටත් B ප්‍රකාශය නිවැරදි වෙන බවටත් C ප්‍රකාශය නිවැරදි වෙන බවටත් අපි තීරණය කරා. ඒ වගේම D ප්‍රකාශය වැරදි පිළිතුරක් බවත් අපි දැක්කා. ඒ අනුව අපිට මේ ප්‍රශ්නය සඳහා පිළිතුර ලෙස පස්වෙනි පිළිතුර තමයි ලබා ගන්න වෙන්නේ. හොඳයි. එහෙනම් අපි මේ ගැටලුව විසඳනකොට ඊ타මාත්ම සැලකිලිමත් විය යුතු වෙනවා ගිබ්ස් ශක්ති විපර්යාසය සහ එන්ට්‍රෝපිය එන්තැල්පිය අතර සම්බන්ධය දීලා තියෙන ප්‍රස්ථාරයේ ඇසුරෙන් නිවැරදිව හඳුනා ගැනීම. ඒ සඳහා දුවේ පුතේ ඔයාලා මේ විදිහට ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ මුණත් කමන්නේ මේ අගයන් සලකුණු කරලා ඩෙල්ටා G අගයන් සංසන්දනය කරලා ප්‍රතික්‍රියාවේ ස්වයන් සිද්ධතාවයේ උෂ්ණත්ව දෙකේදී සංසන්දනය කරා නම් ඊටාම පහසුවෙන් මේ ගැටලු වලට විසඳුම් ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට මෙතන පැහැදිලි වෙනවා අපිට T2 උෂ්ණත්වයේදී ප්‍රස්ථාරයේ මේ අක්ෂ මගින් පැහැදිලිව ගන්න පුළුවන් T2 උෂ්ණත්වයේ G අගය ගොඩක් අඩු වෙලා තියෙනවා.
T1 උෂ්ණත්වයේදී අඩුවෙන් ඊට වඩා අඩුවෙන් එහෙමනම් T2 උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට ඒ අනුව තමයි අපි මේ සමතුලිතතා නියතය සඳහා විශාලයි T2 දී සමතුලිතතා නියතය විශාලයි කියන එක පැහැදිලි කරේ. ප්‍රතික්‍රියාව තාප අවශෝෂක බව පැහැදිලි කරේ. ඒ වගේම ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා S ගේ ධනවන බවත් පැහැදිලි කරේ. එහෙමනම් ශක්ති විද්‍යාව පාඩම යටතේදී නිරන්තරයෙන්ම අවධානය යොමු කරන්නට ඕනේ සියලුම එන්තැල්පි විපර්යාසයන් සඳහා වන අර්ථ දැක්වීම් ඊටාම නිවැරදිව මතකයේ තබා ගන්නට. ඒ වගේම ඉන්පසු අපි ඉගෙන ගන්නවා ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධතාවයේ පෙරයීම් කිරීම සඳහා ප්‍රතික්‍රියාවේ ගිබ්ස් ශක්ති විපර්යාසය, එන්ට්‍රෝපිය, එන්තැල්පිය කියන අගයන් සම්බන්ධ කරගෙන ලබා ගන්නා සම්බන්ධතාවයන් නිවැරදිව භාවිතා කිරීම. එහෙමනම් ශක්ති විද්‍යාව පාඩමේදී ඔයාලා නිරන්තරයෙන්ම එම අර්ථ දැක්වීම් නිවැරදිව භාවිතා කිරීමටත් ඒකක නිවැරදිව භාවිතා කිරීමටත් ගණනය කිරීමවලදී ඒකක නිවැරදිව ආදේශ කිරීමටත් ඊට අමතරව මේ වගේ ගැටලුවක් සඳහා නම් අපි චුට්ටක් විතර වැඩිපුර අවබෝධයෙන් යුතුව හිතන්නට අවශ්‍ය වෙනවා. අපි එන්තැල්පි පාඩම ඉගෙන ගැනීමෙන් පස්සේ භෞතික රසායනය යටතේ ඉගෙන ගන්න සමතුලිතතාවයේ පාඩම යටතේ එන සමතුලිතතාව සංකල්ප, ලේචැට්ලියේ මූලධර්ම ඒ වගේ කරුණු සියල්ලමත් එකතු වෙලා තමයි අපිට මේ ප්‍රශ්නය ලැබිලා තියෙන්නේ. එතකොට මේ සියලුම කරුණු එකට ගොනු කරගත්තට පස්සේ දුවල පුතාලට පුළුවන් ඊටාම පහසුවෙන් ශක්ති විද්‍යාව පාඩම යටතේ එන බහුවර්ණ ප්‍රශ්නයකට වගේම ව්‍යුහගත රචනා හෝ රචනා ප්‍රශ්නයකටත් නිවැරදි පිළිතුරු සැපයීම තුළින් මුළු ලකුණුම ලබා ගන්නට පුළුවන් වෙනවා. එහෙමනම් මේ වගේම රසායන විද්‍යා පාඩමක් මගින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අපි සමුගනිමු. ආයුබෝවන් දුවේ පුතේ.